ආදරණීය දරුවනි කොළඹ 4 සාන්ත පීතර විදුහල් ශාඛාවේ 8 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩමට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද අපි 5 වන පාඩමේ දෙවැනි අනු ඒකකයේ විදිහට ගන්නේ දෙවෙනි කොටස. පාඩමේ කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඒ අනුවගේ පෘථිවියේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික කියන මාතෘකාව යටතේ. ඒ මාතෘකාව යටතේ අද අපි සඳහන් කරන්නේ මේ දේශපාලන හා ආර්ථික කටයුතු කියන කොටස තමයි. සංස්කෘතික කටයුතු කොටස අපි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ. අද සාකච්ඡා කරන්නේ දේශපාලන හා ආර්ථික කටයුතු සම්බන්ධව. ලංකාව තුළ පෘථිවිසින් බෙරළබඩ ප්‍රදේශ තමන් සතු කරගත්තට පස්සේ පෘථිවිසින් මොන විදිහේ පාලනයක්ද ලංකාවේ ගෙන ගියේ කියන එකයි අපි මේකෙන් හිතන්නේ. පෘථිවිසින් යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන කටයුතු. මොකද පෘථිවිසින් කඳුබඩ රාජ්‍ය යටත් කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. බෙරළබඩ ප්‍රදේශ තමයි යටත් කරගන්නේ. ඒ යටත් කරගත්ත පස්සේ ඒගොල්ලෝ පාලනය කොහොමද ගෙනෙන්නේ? ඉතින් පෘථිවිසින් ලංකාවේදී කෝට්ටේ උඩරට කියලා යාපනයේ කියලා රාජධානි 3ක් පැවති බව ඔයාලා කලින් පාඩමෙත් සඳහන් කරලා තියෙනවා. ඒ පාලන රාජධානි 3 වෙන වෙනම ඒ රාජධානිවල සුවිශේෂ පාලන ක්‍රම ගියේ. ඒක අපි දැන් මෙතනදී විශේෂයෙන් වෙන්නේ කෝට්ටේ රාජධානිය තමයි මුලේ යටත් කර ගැනීමක් වෙන්නේ කොහෙද? කෝට්ටේ තුල ඒ පාලන ක්‍රමය කොහොමද? රාජධානි 3ක් තුල එක් රාජධානි ආවේනිකව උඩරට රාජධානියට වෙනම යාපන රාජධානියට වෙනම කෝට්ටේ රාජධානිය තුල වෙනම පාලනයක් යවන්නේ. පරිපාලන ක්‍රමයක් පැවතුණා. පෘථිවිසින් මුලින්ම සම්බන්ධතා ගොඩනගාගත්තේ කෝට්ටේ රාජධානිය සමගයි. ඔයගොල්ලෝ කලින් පාඩමේදී කෝට්ටේ රාජධානිය මොන ආකාරයෙන්ද තමන් සතේක පෘථිවිසින් සතු කරගත්තේ කියන එක එකේ සඳහන්. ඉතින් පෘථිවිසින් ලංකාවේදී කෝට්ටේ රාජධානිය දිසා 4කට බෙදලා තිබුණා. දිසා 4ක්. ඒ දිසා 4 තමයි මේ කෝට්ටේ රාජධානිය සත්කෝරළය, සතරකෝරළය, මාතර, සබරගමු කියන ලංකාව ඒ කෝට්ටේ රාජධානි ප්‍රදේශ කොටස් 4කට බෙදලා තියෙනවා. උගලන කලින් සිටියේදී ඔබ පෙන්වන්න කරලා තියෙනවා කෝට්ටේ රාජධානිය අයිති වෙන්නේ අපි මොන ප්‍රදේශයේද කියලා. ඒක ලංකාවට මේ ගත්තම මේ අමීගම කොළඹ ඒ ප්‍රදේශ ඔක්කොම කෝට්ටේ රාජධානි ප්‍රදේශයේදී. ඉතින් මේ ආකාරයෙන් පෘථිවිසින් එද්දී ලංකාවේ කෝට්ටේ රාජධානි මේ වගේ ප්‍රදේශ 4කට බෙදලා තිබුණා. ඊට පෘථිවිසින් මොන විදිහට මේ පාලන ක්‍රමය ගෙනියන්නේ කියන එකයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේකේ කියනවා ක්‍රිස්තු වර්ෂ 1597 දී ධර්මපාල රජු මිය යාමෙන් පසු කෝට්ටේ රාජධානියට අයත් ප්‍රදේශවල පෘථිවිසි පාලනය ස්ථාපිත කෙරුණි. දෙතර 1797 දී කියන්නේ කෝට්ටේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම පෘථිවිසින්ට අයිති වීම සම්පූර්ණ වෙනවා ධර්මපාල රජු මිය යාමත් එක්ක. හත්තර ගෝලක බාහු රජතුමාගේ මුණුබුරා විදියට දුවගේ පුතා විදියට තමයි ධර්මපාල කුමරුව ගන්නෙ. ඔයාලට මතක ඇති කලින් උගලන පාඩමේදී සඳහන් කෙරුවා ධර්මපාල කුමරුදා කාලේදීම පෘථිවිසිගේ බාරකාරත්වයට යව පැවරුවේ. ඒතර පෘතුගාලියවල උඩුණු පළඳවලා මේ රජකම මෙහෙවීම කෙරුවානේ පෘථිවිසින් විසින්. ඒතර පෘථිවිසින් ධර්මපාල රජු මියේ ගියාම සම්පූර්ණ කෝට්ටේ රාජ්‍යයේ පාලනය පෘථිවිසින් දැයිතන. ඊට පස්සේ පෘථිවිසින් තෝරන විදිහට කෝට්ටේ පාලන ක්‍රමය ඇතිවෙනවා. මුලින්ම කෙරුවේ පෘථිවිසින්ගේ එකවර අපේ හිටපු නායකයා ලංකාවේ නායක දෙවන නායකයා කිසිම කපිතාන් ජෙනරාල් තනතුර ප්‍රධානියා අසවේදු. කපිතාන් ජෙනරාල් කියන අසවේදු කෝට්ටේ ජන ප්‍රධානී මල්වාන රැස් කර අනාගත පාලනය ගැන ආකාරය සාකච්ඡා කරනවා. ඒක තමයි මේ මල්වාන ගිවිසුම කියන්නේ. කියන්නේ මල්වාන කෝට්ටේ මල්වාන කියන ප්‍රදේශයේ තමයි රාජ්‍ය ලංකාවේ හිටින සිංහල රාජ ප්‍රධානීන්ව කැඳවලා රාජපාලනයේ සිටු නිලධාරීන්ව කැඳවලා අසවේදු යටතේ සාකච්ඡා කරලා කොයි විදිහටද රට පාලනය කරගෙන යන්නේ. දැන් අපිට පාලනය ඇති කොයි විදිහද කරගෙන යන්නේ.
ඒක තමයි අර කලින් දිසා හතරක් ගැන එක සඳහන් කරන්නේ. ඒතර මල්වානේ කිවිසුවේ සාකච්ඡාවල් ගන්න මල්වානේ කිවිසුවේ එතෙක් පැති පරිපාලන ක්‍රමයේ තවදුරටත් ගෙන යා යුතු බවට එකඟතාවයට පැමිණෙනවා. පෘතුගීසීන්ටත් අපේ ලංකාවේ ප්‍රදේශ පාලනය ගෙන ගිය විදිය ඒතරම් ගැටලුවක් වුණේ නැහැ. ප්‍රදේශවල බෙදලා ඒ ප්‍රදේශ අනු කොටස් වලට බෙදලා ඒ විදිහට ගියා. ඒතර පෘතුගීසින් ආවා ඒ ක්‍රමය පාලනය ඒ විදිහටම ගෙනියන්න කමක් නැහැ කියලා සාකච්ඡා කරා. ඒ පාලන ක්‍රමයේ කොටසේ තමයි අර දිසා හතරක් බෙදුවනේ. සතර කෝලේ සතර කෝරළේ සබරගමුව මාත්‍රිය. ඒතර ඒ වගේ දිසාවට බෙදලා. ඒ දිසාව කෝරළවලට බෙදපු කොට ඒක එක දිසාවක් කෝරළ කීපයකට. ඊට එක කෝරළයක් ආයේ පත්තුව කියන කොටස. පත්තුව ගන්න. අපි දැන් ගත්තාම පළාතක් තියෙනවා. පළාතේ දිස්ත්‍රික්කයේ ප්‍රීතියක් තියෙනවා. ඒ දිස්ත්‍රික්කයක ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටා එක කොටසකට ග්‍රාම සේවා කොටස් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් පෘතුගීසින්ගේ කාලෙදී දිසාව, කෝරළය, පත්තුව, ගම කියලා විතර කොටස් දෙනවා. ඒවා පාලනය කරන නිලධාරීන් තමයි හැදෙන්නේ දිසාවක් බාරව දිසාවේ කෙනෙක් කෙනා. පසුගිය කාලේ තුන දිසාපති කියන විදිහට හැඳින්වීම. කෝරළය කියන එක කෝරළේ විධානි. කෝරළේ මහත්තයා කියලා හැම කතාවල් වල මොනවද දැනෙන කතාවල් වල හැමදේම කෝරළේ. ඒක කෝරළේ විධානි. පත්තුව කියන එක අතු කෝරාල. එයාගේ අතින වෙන අතු කෝරාල. ගමේ ප්‍රධානියා ගම් මුලාදෑනිය. ඉතින් මේ ආකාරයෙන් දිසාව බාර දිසාවේ කෝරළේ බාල කෝරළේ විධානේ පත්තුව බාර කෝරාල ගම ගම. දැන් මේ පෘතුගීසින් එද්දි ලංකාවේ පාලනය ගෙන ගිය ක්‍රමය. ඒතර පෘතුගීසින් කැමතුණා මේ ක්‍රමයට පාලනය ප්‍රදේශය ගෙන යන්න. නමුත් ඒ ඉහළින් ඒගොල්ලන්ගේ පාලනය කියනවා ඒගොල්ලන්ගේ පාලනය යටතේ මේ ක්‍රමයට පාලනය ගෙන යන්නේ. ඒ අනුව පිට ක්‍රමය තමයි පෘතුගීසින් ඉතින් අද කරන ඉහළම පාලන තනතුර මේ ආකාරයෙන් කියනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන වෙන්නේ පෘතුගාලයේ රජතුමා තමයි ප්‍රධානියා. දැන් අපිට රජ කෙනෙක් නැහැ, කෝටියේ රජ කෙනෙක් නැහැනේ. පෘතුගීසින් යටත් කරගත්තනේ. ධර්මපාලකුමගෙන් පස්සේ ඊට පස්සේ ප්‍රධානියා වෙන්නේ පෘතුගාලයේ රජු. පෘතුගාලයේ කියන්නේ මේ රට පෘතුගීසින් ඈතේ පැවති ප්‍රදේශයේ ඉහළම දේශපාලන බලය පෘතුගාලයේ රජතුමාට හිමි වෙනවා. ඒත් පෘතුගාල රජතුමා යටතේ තමයි පෙරදිග ඒගොල්ලෝ යටත් කරගත්තු පෙරදිග ප්‍රදේශ. පාලන මධ්‍යස්ථ ආසියාවේ පෘතුගීසින් සතු ප්‍රදේශ පාලන මධ්‍යස්ථ ඉන්දියාවේ ගෝව ප්‍රදේශය. ඒ කියන්නේ පෘතුගීසින් දැන් ලංකාවේ ඉන්දියාව ඉන්දුනීසියා ඒ වගේ රට ප්‍රදේශවලදී පෙරදිග ප්‍රදේශ කියලා අපි හඳුන්වනවා. ඒ පෙරදිග ප්‍රදේශවල පාලනය කරන මධ්‍යස්ථාන වශයෙන් තුනේ ඉන්දියාවේ ගෝව කියන ස්ථානය. ඒ ගෝව ඉඳන් තමයි අපේ ලංකාවත් පාලනය වෙන්නේ. එතකොට රජතුමා ඉන්න පෘතුගාලයේ රජතුමා යටි ඉන්දියාවේ ගෝව ප්‍රදේශින් නිලධාරියා. එයාගේ බැසේ හඳුනන ප්‍රතිරාජ්‍ය. පෘතුගාලයේ රජපත් කළ ප්‍රතිරාජ්‍ය විසුරේවරේ ගෝවේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානයේ මෙහෙය විය. ඒගොල්ලන්ගේ හැඳින්වීමේ තනතුරේ ප්‍රතිරාජ්‍යයා කියන එක. එයාව විසුරේ කියලා හඳුන්වනවා. පෘතුගීසි වචනේ භාවිතා කිරීමෙන් ඒක තමයි විසුරේවරේ ප්‍රතිරාජ්‍යයා කියලා විසුරේ දන්තර රජතුමා ඊට පස්සේ ඉන්දියාවේ ගෝවේ ඉන්න විසුරේවරයා එයාගෙන් පස්සේ තමයි අපේ ලංකාවේ ඉන්න කපිතාන්ට එන්නේ. ආසියාවේ සිටි ඉහළම පෘතුගීසි නිලධාරියා ගෝවේ ප්‍රතිරාජ්‍යයා විය. මෙරට සිටි පෘතුගීසි නිලධාරියේ ප්‍රධානියා කපිතාන් ජනරාල් ලෙස හැඳින්විය. රජතුමා පෘතුගාලයේ රජතුමා ඒක ගෝවේ ප්‍රතිරාජ්‍යයා ඊට පස්සේ ලංකාවේ කපිතාන් ජනරාල් කැප්ටන් කියන දැන් හමුදාවල නිලධාරී තත්ත්වෙ හඳුන්වන්නේ කපිතාන් ජනරාල් කරන්නේ පාලකයා හමුදා පාලනයේ තමයි ලංකාවේ පාලනය ගෙන ගියේ. මෙන්න මේ ආකාරයට අපි අර දිසා ක්‍රමයට ඉහළ නිලධාරීන් කොටස තමයි මේ අපි හැදෙන්නේ. මේ අයගේ පාලනයේ යට මෙයාගේ අර තමයි අර දිසා ටික පාලනය වීමේ. ඕගේ සායතන උපදේශක සභාවක තිබිලා තියෙනවා.
ඊට පස්සේ පෘතුගීසින් ප්‍රේක්ෂක පාලනය කරපු ආකාරය ඊට පස්සේ ආර්ථිකයේ ප්‍රධාන පෘතුගීසින් වල විදේශීය ලංකාවේ ඒගොල්ලෝ ආදායම උපයා ගැනීම ප්‍රධාන අරමුණ. ලාභය වැඩි කර ගැනීම. ඒ අනුව ඒව තමයි අපි මුදල් සම්බන්ධයේදී ආදායම වල ආර්ථික කටයුතු කියලා අපි සඳහන් කරනවා. පෘතුගීසියෝ ආර්ථික අංශයේ විඩෝර්ද ප්‍රසෙන්ඩානම් විශේෂ නිලධාරීන්ට සංවිධානය වෙලා තිබුණා. මේ ආර්ථික අංශයක් ගත්තා දැන් අපි ගත්තා මුදල් නැමැති කියන විදිහට මේ මුදල් මෙහෙයවීමේ කමිටු භාගය හිටපු කෙනා තමයි විඩෝර්ද ප්‍රසෙන්ඩා කියන තනතුරකද පෘතුගීසි වචන වලින් ගත්තාම ඒ ආර්ථික අංශ ප්‍රධාන ආදායම් මාර්ග කොටසනේ ඒ යන්නේ. මේ ආර්ථික කටයුතු ප්‍රධාන අංශ දෙකක් ඇති තිබුණා. ඒ අංශ දෙක තමයි ආදායම් රැස් කිරීමයි වෙළඳ ද්‍රව්‍ය පිටරට යැවීමයි. ආදායම් රැස් කිරීම කියන්නේ ඒගොල්ලෝ ලංකාව තුළ උළුබඩු එකතු කිරීම සහ කුරුඳු ප්‍රධානම ඒගොල්ලෝගේ ආදායම් මාර්ගය වුණේ කුරුඳු විශාල ආදායමක් ලබා ගන්න. නිසා ලංකාව තුළ ඒ දේවල් එක්රැස් කරලා එතකොට ආදායම් ලබා ගැනීම උළුබඩු වර්ග එකතු කරලා ඒ ආදායම් රැස් කර ගැනීම. ඊට පස්සේ ඒවා පිටරට යැවීම. පිටරට යවලා තමන්ගේ රටවලට යවලා ආදායම් උපයා ගැනීම තමයි මේ අත ආදායම් රැස් කිරීම හා වෙළඳ ද්‍රව්‍ය පිටරට යැවීම කියන ප්‍රධාන අංශ දෙක මේ ප්‍රධාන විඩෝර්ද ප්‍රසෙන්ඩා කියන දෙනා යටතේ සිදු වෙනවා. ඊට පස්සේ ඒවා ලේඛනගත කිරීම. දැන් ප්‍රධාන වශයෙන් ඉන්නේ ඒ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ඉඩම් සම්බන්ධව ඒවල සම්පූර්ණ විස්තර අරගෙන ඒ ඉඩම් ලේඛන කියවලා ලේඛනගත කරලා ඒ තුලින් ලැබෙන ආදායම් තමයි එක්රැස් කිරීමක් කරන්නේ. ඒක කියන්නේ ආදායම් මාර්ගකට අදාළ තොරතුරු ලේඛනගත කිරීම විශේෂ ලක්ෂණයක් තමයි. ඒ කියන්නේ ඉඩම් හරහා තමයි ඉඩම් පිළිබඳව. ඒකට කියපු විශේෂ ලේඛනගත කිරීමට කියන දේ තමයි තෝම්බු. අර විස්තර කරනවා කියලා කියන්නේ ඔක්කොම තොරතුරු ඇතුළත් වෙලා තෝම්බුවක් කියන එක අදහස. ඒකට ඉඩම් පිළිබඳව ඉඩම් ආශ්‍රය ලැබෙන ආදායම් පිළිබඳව තොරතුරු ලේඛනගත වෙලා තියෙන එකට කියනවා තෝම්බු කියලා වචනයෙන් හැඳින්වීමක් ලැබෙනවා. මේ ආකාරයෙන් ආර්ථික කටයුතු විඩෝර්ද ප්‍රසෙන්ඩා කියන කෙනා යටතේ කෙරෙනවා. ඒක ප්‍රධාන කොටස් දෙකක් වෙනවා ආදායම් රැස් කිරීම හා වෙළඳ ද්‍රව්‍ය පිටරට යැවීම. මේව සම්බන්ධව තොරතුරු රැස් කරපු ලේඛන අපි තෝම්බු කියලා හඳුන්වනවා. මොනියම් මම ඔයගලන්ට දැන් කුරුඳු ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා කියලා ප්‍රධාන ආදායම. දැන් අපේ ලංකාවේ කැලෑවල වැවිච්ච දෙයක් තමයි කුරුඳු. දැන් වීගෝ ප්‍රදේශයේ කිඹුලපිටි ප්‍රදේශයේම කුරුඳු වත්ත කියලා සමහර තැන්වල හඳුන්වන කොළඹේ කුරුඳු වත්තෙන් කුරුඳා හොඳින් සාකච්ඡා කැලෑවල ප්‍රදේශ විදිහට වැවිච්ච ඒවා. ඒවා තමයි මේ ප්‍රධාන වගේ ආදායම් මාර්ගය උනේ. ඒ කුරුඳු වෙලා පෘතුගීසිගේ ප්‍රධානම ආදායම් මාර්ගය. ලංකාවේ තාම හොඳ වගේ කුරුඳු තියලා කියලා ආරංචි වෙලා ඒ අනුව තමයි මේ රට හොයාගෙනත් ආවයි කියලා කියන්නේ. ඒක නිසා ප්‍රධාන ආදායම් මාර්ගය කුරුඳු. නමුත් ඒගොල්ලෝ කියන පෘතුගීසින් ලංකාවේ කුරුඳු වතු අලුතෙන් ආරම්භ කරුවේ නෑ කියලා තියෙන කුරුඳු භාවිතයට ගැනීමක් තමයි කෙරුවේ. එහෙනම් කොයිතරම් ප්‍රමාණයක් ලංකාවේ කුරුඳු තියෙන්නද මේ බස්නාහිර පළාතවල විශේෂයෙන් කුරුඳු වහව ප්‍රධාන වෙනවා. يعني ලන්දේසි ගැන කතා කරද්දී ලන්දේසි පස්ස කුරුඳු අලුතෙන් වගා කරලා තියෙනවා. පෘතුගීසින් අලුතෙන් වගා කරනවා කියන්නේ තියෙන වතුලින් ප්‍රයෝජනෙට ගැනීම. ඒ කුරුඳු රැස් කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් වෙනම ආයතනයක් ආරම්භ කරලා තියෙනවා. කුරුඳු එකතු කිරීම ඒ වලින් ඒතකොට එකතු කරලා ඒවා පිටරට යවලා විශාල ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට. ඒ දෙපාර්තමේන්තුව හඳුන්වනවා මහා බද්දේ දෙපාර්තමේන්තුව. කුරුඳු සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තුවක් පිටියුවා. ඒ දෙපාර්තමේන්තුව හැදින්වෙනවා මහා බද්දේ දෙපාර්තමේන්තුව කියලා. ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියව හඳුන්වනවා මහා බද්දේ කපිතාන් කියන නමින්. මේ ආකාරයෙන් පෘතුගීසි ප්‍රධාන ආදායම් මාර්ගය කුරුඳු සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරපු බව තමයි මේකෙන් කියන්නේ. ඉතින් අනිත් ඒ වගේම ඊළඟ ආදායම් ලබාගත් පෘතුගීසි ආදායම් ලබාගත් මාර්ග තමයි පුවා, ගම්බිරිස්, අලියතුන්, මුතුමැණික් වෙළඳාම් කරලා පෘතුගීසිගෙන් තවත් ආදායම් මාර්ගයක්. දැන් මේවා මේ කැලෑවල ප්‍රදේශවල මේ වැවිච්ච දැක්ුවා. දැන් උනත් අපේ ළඟ අපේ සාමාන්‍ය ජනතාව පුවා කිතරම් විදිහට ගණන් ගැනීමක් වෙන්නේ නැහැ.
කැලෑක ගම්මිරිස් අලියතු මොහොතේ කැලෑක සිටින්නේ ඒගොල්ලෝ ඒ ආගෙන ඒ සඳහා ඒ රටවල ගෙනියම මුතු මැණික් ප්‍රධාන ආදායම් මාර්ග විදිහට සැලකෙනවා. අපරේණී කිරීම සඳහා එම භාණ්ඩ සතුන් ඒකරාශී කිරීම සුළු නිලධාරීන්ට කාර්යයක් විය. එතන මේ ප්‍රදේශවල ලංකාව පුරා ප්‍රදේශවල ලංකාව පුරා කියන බෙරළබඩ ප්‍රදේශ මේගොල්ලෝ අයිති කරගත්තු ප්‍රදේශවල යවලා ඒව එක්රැස් කරලා අපරේණී කිරීම සඳහා කටයුතු කරන්නේ මූලික වෙච්ච ගම් ප්‍රදේශවල ඒව එකතු කිරීමේ කටයුතු වල යෙදිච්ච අය තමයි කනකපුල්ලේ ලියන්නන් මයෝරාලවරුන් කියලා ඊට සම්බන්ධයෙන් නිලධාරීන්ව හැඳින්වීවා. ඒ කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය සම්බන්ධව ලංකාව තුලින් එක්රැස් කරලා ඒවා ඒගොල්ලන්ගේ පුතුගාලේ යවා ගැනීම සඳහා කටයුතු කරන්නේ ඒ සඳහා දායක වෙච්ච අය තමයි කනකපුල්ලේ ලියන්නන් හා මයෝරාලවරුන් කියන පිරිස් සුළු නිලධාරීන් කොටසට ඇතුණා. අලියතුන් සහ මුතුමැණික් වෙළඳාම දේශීය හා මුස්ලිම් වෙළඳුන්ට අහිමි වුණා. ලංකාවේ වෙළඳාම දේශීය අයගෙන් අරගෙන මුස්ලිම් අය තමයි වෙනත් රටවලට ගෙන යවලා වෙළඳුමක් වෙළඳලාම ලැබුවේ. ඉතින් පෘතුගීසින් ආවට පස්සේ මේ මුස්ලිම් වෙළඳුන්ට තිබිච්ච අයිතිය ඒකාධිකාරය සම්පූර්ණයෙන් ලැබුණේ. අපේ ලාංකිකයන්ටත් ඒක දෙන්නේ නැතුව ගිය බලය මුස්ලිම් වෙළඳුන්ටත් අහිමි වුණා. මුස්ලිම් අය තමයි මුලින්ම මේ වෙළඳ බලය ලංකාවට සම්පූර්ණ කටයුතු කරගෙන ගියේ. අලියතුන් හා මුතුමැණික් කුළු බඩු වර්ග වල මේ ප්‍රධාන වෙනා මේ දෙක. ලංකාවේ වෙළඳ කටයුතු යෑම විශාල ධනයක් පෘතුගීසින් උපයා ගත්තා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම ලංකාව තුළ පෘතුගීසින් ලංකාවේ බෙරළබඩ ප්‍රදේශ යටත් කරගත්තට පස්සේ ඒ තුල පෘතුගාල රජතුමාගේ මැදිහත් වීම මත ක්‍රමානුකූල රජතුමා ඊට පස්සේ ඉන්දියාවේ භූම මධ්‍යස්ථානයේ ඊට පස්සේ අපේ ලංකාවේ කපිතාන් ජනරාල් එයා මාගෙන් ඇවිල්ලා අර දිසා ක්‍රමය කෝරළය මේ ආකාරයෙන් පාලන කටයුතු ගෙන ගියා. වෙළඳ ප්‍රදේශවල මූලික අරමුණ වුණේ ආදායම් ඉපීම. ඒ අනුව ප්‍රධාන ආදායම් මාර්ගයක් වශයෙන් අපේ ළඟ පුරුදු ලබාගත් අතර අනිකුත් වශයෙන් මේ දේවල් වුවාගාමිරිස අලියතුන් මුතුමැණික් ඒ වගේ දේවල් වලට සතුන් මේ දේවල් වගේ විශාල ආදායමක් උපයා ගත්තා. ඉතින් පෘතුගීසිගේ පාලනයේ මේ ආකාරයෙන් 1505 ඉඳලා 1658 දක්වා පාලනය යනවා. ඒ අතර මේ ආදාය ලැබෙන ආදායම් මාර්ගය යුරෝප ආරම්භ තව ලන්දේසින් කියන කොටස දකින්න ඒ අයත් ඊපස්සේ ලංකාව ලබා ගන්න උත්සාහ කරන ලන්දේසින්ගේ ලංකාවට එනකන් පෘතුගීසින් මේ ආකාරයෙන් ලංකාව තුළ පාලනය ගෙනියනවා. දැන් ඕගලන්ට මේ පාඨමාංශයේ මේ දීලා තියෙන ප්‍රශ්නට අදාළව අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස කරලා සම්පූර්ණ කරලා පාඩම තමගේ පොත්වල සටහන් කරගෙන තියෙන්නේ. අපි ඊළඟ දවසේ ඊළඟ කොටස සම්පූර්ණ කරලා දෙනවා. පිටේ කරපු පාඩම් සියල්ලම ඔයගොල්ලෝ පොත්වල සටහන් කරගෙන ප්‍රශ්නවලට උත්තර ලියලා අභ්‍යාස සම්පූර්ණ කරලා තියාගන්න. අපි ඊළඟට ඔයගොල්ලන්ගේ ඒවා පොත් බලද්දී ඒලා පාඩම් වලට සාකච්ඡා කිරීම සඳහා අප සිද්ධ කරන